හොඳයි. බොහොම ආදරෙන් ඔබ සුන්දර ශනිදාවත් එක්ක එකතු වෙලා ඉන්නේ නැවත වතාවක් විරාම වෙන අනතුරුන් අපි ආයෙමත් මුණ ගැහෙනවා. අයිබෝන් සතියන්තය නේද? සතියන්තයේ සුන්දර ශනිදාවේ ආරම්භය දැන් ජයනි ගත්තනේ නීතියත් එක්ක වටින දේවල් ටිකක් කිව්වා අපිත් අහගෙන හිටියා. මේ දවස් වලට වටිනවා නේද? මේ ගත කරන කාල සීමාව ඇතුළේ බොහොම වටිනාකමක් තියෙන දේවල් ටිකක් අද අපිට දැනගන්න පුළුවන්කම ලැබුණා. ඔව්. දැන් අපි යනවා මේ නීතිය ටිකක් හරබර දේවල් වලින් පොඩ්ඩක් මිදිලා නේද? කලාවට, සෞන්දර්යයට ලං වෙන්න, චිත්‍රපටයට පෙම්බඳින අයටත් හරි වටි. ඊටත් වඩා පාසල් මට්ටමේ ඉන්න පාසල් දරුදරියන්ට වටින සුවිශේෂී කාරණාවකට අපි යන්න ලෑස්ති වෙන්න. දැන් මේ අපි දකින රූප තියෙනවනේ. දැන් අපි ජීවිතය ඇතුලේ අපිට සැබෑ ජීවිතය හම්බ වෙන්න රූප ඕන තරම් තියෙනවා. හැබැයි ඔය අතර කැමරා කාචයකට ඔය රූප ටික එකතු කරලා කැමරා කාචයක් ඇතුළත ඔය කරන විප්ලවය කරන්න අපේ පිටුපසින් ඉන්න කැමරා ශිල්පීන් වගේම අපි හැමෝටම කියන්නට ඕනේ ඒ අය දකින රූපේ හරි වෙනස්. ඒ අයින් අපි දකින රූප ඊටත් වඩා වෙනස්. චිත්‍රපටයකට සිනමා පටයකට වෙන්න පුළුවන් නාට්‍යයකට වෙන්න පුළුවන් ඔය දකින රූප රාමුව ඔය කැමරා කාචෙන් අපිට පෙන්වන ලෝකය ගොඩනගා ගන්නවා කියන එක තරම් ලේසි නෑ නේද තරම්. ලේසි නෑ. නමුත් ඒ ශේෂ්ත්‍රයට එනවනම් ජීවිතේට හුඟක් දේවල් එකතු වෙනවා. ඉතින් ඒ ගැනත් අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. ටිකක් ලොකු වපසරයක කතා බහ කරන්න සූදානම් වෙනවා. අපි අද දවසේ බොහොම ගෞරවයෙන් අපේ මැදිරියට ආරාධනා කළා චන්ද්‍රරත්නම් චිත්‍රපට තරංගාවලිය පිළිබඳව අපිත් එක්ක ටිකක් කතා බහ කරන්නට කියලා. EDU1 සහ ෆියුචර් ලංකා රිසර්ච් and ඩෙවලොප්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂකතුමාට ඩයන් බදුගේ මහත්මයා අපිත් එක්ක මැදිරියේ ඉන්නවා. අයිබෝන් ඩයන්. අයිබෝන්. ඩයන් මහත්මයා දැන් මේ මොකද්ද මේ කටයුත්ත? චන්ද්‍රරත්නම් චිත්‍රපටි තරංගාවලිය පාසල් දරුවන් වෙනුවෙන් තමයි මේක සංවිධානය වෙන්නේ. මොකක්ද මේ කරන්නේ? ඔව් මම ඉස්සෙල්ලාම මේකේ මේ චිත්‍රපට තරංගාවලිය ගැන පොදු පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. මේක ඇත්තටම අපි නිර්මාණය කරන්නේ අපේ රටේ ශිෂ්‍ය ප්‍රජාවට මූලික වශයෙන් සිනමාව සම්බන්ධව ඔවුන් තුළ යම්කිසි ලෙන්ගතුකමක් තියෙනවා නම් ඒ ලෙන්ගතුකම වර්ධනය කරගන්න ඔවුන්ගේ ප්‍රකාශනයට අවස්ථාවක් ලබා දෙන්න කියන අරමුණ මුල් කරගෙන හදපු කම්පිටිෂන් එකක් විදිහට. හැබැයි මීට අමතරව අපි මේ ක්‍රියාවලිය යොදව ගන්නවා දරුවන්ටගේ අධ්‍යාපනය සහ බාහිර ක්‍රියාකාරකම් වලට නව ජවයක් එක් කරන්න පුළුවන් තව අරමුණු කීපයක් එක්කලා. දැන් පළවෙනි කාරණාව අපේ පළවෙනි අභිප්‍රායය තමයි අපි ගත්තොත් එහෙම සිනමාව විතරක් ගත්තත් අපි ෆිල්ම් මේකින් කියන එකෙන් පොඩ්ඩක් සිනමාව කඩලා ගත්තත් ලෝකේ සාමාන්‍යයෙන් අවුරුද්දට බිලියන 77ක විතර ඉන්ඩස්ට්‍රි එකක්. ඒතර මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අපි කැප්චර් කරලා තියෙන කීයද කියන ප්‍රශ්න එනවා. ඉතින් අපිට ඇත්තටම අවශ්‍ය වෙන මේ දවස්වල අපි හැමෝම කතා කරනවා අපි පුළුවන් තරම් ඉන්ඩස්ට්‍රීස් වලට මේ රට එක්ස්පෝස් කරන්න ඕනේ. අපේ එක්ස්පෝර්ට් එක අපි වර්ධනය කරගන්න ඕනේ. හැබැයි අපිට එහෙම වර්ධනය කරගන්න පුළුවන් තැන් අපි අපේ අනාගත પરම්පරාවෙන් ඩිස්කනෙක්ට් කරලා තියෙන තාක්කල් අපිට මේ දේ එක ට්‍රැක් එකකට දාගන්න වෙන්නේ නැහැ. ඉතින් ඕක මුල් කරගෙන තමයි අපේ පළවෙනිම ප්‍රමුඛම අභිප්‍රාය පාසල ඇතුලේ සිනමාව ගැන ලැබියාවක් තේරුම් ගැනීමක් තියෙන අනාගත પરම්පරාවක් ගොඩනගා ගන්න එක. හරි. දෙවෙනි කාරණාව තමයි මේ ෆිල්ම් මේකින් කියන concept එක ඇතුලේ අපිට දරුවන්ට පුළුවන් මේක මේ බාහිර ක්‍රියාකාරකමක් විදිහට මේ co-curricular activity එකක් විදිහට පාවිච්චි කරන්න දරුවන්ගේ මෘදු කුසලතා සංවර්ධනයට. මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්. සහ අවසාන වශයෙන් මේ වෙලාවේ ලොකුම අවශ්‍යතාවය තාරුණ්‍යයට. අපි ඉන්නේ එක පැත්තේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් ඇතුලේ. ළමයි මම හිතන අවුරුදු දෙකක් දෙකමාරක් හරියට ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඒතකොට දරුවාගේ ප්‍රකාශනයේ සඳහා තියෙන ඉඩ කවදාකවත් නැති තරම් ඇහිලා තියෙනවා. ඒතකොට මේකට අපි අවස්ථාවක් දරුවට උදා කරලා දෙනවා. තමන්ගේ ප්‍රකාශනය යහපත් මාධ්‍යයක් ඇතුලේ ඉදිරිපත් කරන්න. අනිවාර්යයෙන්ම දැන් ඔය ඔබතුමන් කියපු එක් කාරණාවකට හරි කැමැත්තෙන් මම එකඟ වෙන තැනක් තියෙනවා තරංග මේ දැන් දරුවා කොටු වෙලා ඉන්නේ. දරුවා කොටු වෙච්ච අධ්‍යාපන රටාවක ඉන්නේ. අපි ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක දරුවා පන්ති කාමරයට හුරු වුණේ නැහැ. ගුරුතුමියත් එක්ක ගුරුවරයාත් එක්ක එකට එකතු වෙලා ගමනක් ගියපු නැති අවස්ථාවන් තිබුණා. ඒ වගේම නිර්මාණාත්මක කුසලතාවයේ කියන කාරණේ ටික ටික අඩු වෙලා යනවා දරුවෙකුගේ. ඒ අයව විභාගය සඳහා විතරක්ම අරමුණු කරනවායේ කියන බලාපොරොත්තු මත තියාගෙන ඉන්න අවස්ථාවන් අපි දකිනවා. මම හිතන්නේ අර ඔබතුමන් ඇතුළු සමස්තය හොඳ තැනකින් පටන් අරගෙන තියෙනවා. පුංචි දරුවන්ගෙන් මේක පටන් ගන්නවා කියන කාරණේ, පාසලෙන් පටන් ගන්නවා කියන කාරණේ මොකද එහෙම තැනකට එන්න හිතුවේ? හරි. හොඳ ප්‍රශ්නයක්. මම මේක මෙහෙම ගන්නවා. අපි හරියට බැලුවොත් එහෙම ඇනලයිස් කරලා ලංකාවේ අපි ඕනේ ඉන්ඩස්ට්‍රි එකක් ගත්තොත් හරි ඒක ක්‍රීඩා වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ දොස්තරලා හදන එක වෙන්න පුළුවන් ඉංජිනේරු නිර්මාණය කරන එක වෙන්න පුළුවන් අපි ඕනෑම වෘත්තියක් ගත්තොත් එහෙම
ඒ වෘත්තියට අදාළ ටැලන්ට් එක අපි හදලා තියෙන්නේ ලංකාවේ පාසල ඇතුලේ. හොඳම උදාහරණය අපි ක්‍රිකට් ගමුකෝ. හැමෝටම ටිකක් සමීපින්. හරි. ඒතර අපි අපේ සම්පූර්ණයෙන්ම ක්‍රිකට් දුවන්නේ ස්කූල් ස්ට්‍රක්චර් එක ඇතුලේ. ඒතර අපේ ස්කූල් ස්ට්‍රක්චර් එක ගැන ලෝකේ අනිත් රටවල් වල ඉන්න ක්‍රිකට් විචාරකයොත් කතා කරනවා. හරි. ඒතර මේකේ වෙන ඒ කියන්නේ මොකක් හරි වාසනාවකට අපේ රටේ අපේ මේ වටේ පිටේ තියෙන රටවල් එක්ක අපි සංසන්දනය කරලා බලද්දී අපේ රටේ පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙනවනේ. ඒතර අපේ පාසල් පද්ධතිය ඇතුලේ යම් ක්‍රීඩාවක් වේවා සංකල්පයක් වේවා ගොනු කරගත්තොත් ඒක නිකම්ම දලුලාලා උක වර්ධනය වෙනවා. එතකොට අනිත් පැත්තට දැන් ඕගොල්ලෝ මං ගත්තත් අපි තන්නේ නිබෝධකව ගත්තත් බහුතරයක් ගත්තොත් අඩුම ගානේ ඉස්කෝලේ යන කාලේ විවාද කණ්ඩායමක ඔය මීඩියා ටීම් එකවත් ඉඳලා තිනේ. හරි. එතකොට ඒ මූල බීජෙන්නේ අර අපි ගේන ඉන්ස්පයිරේෂන් එක ගේන්නේ. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න සිනමාවට ෆිල්ම් මේකින් කියන කෑල්ලට අපිට පාසල් පද්ධතිය එහෙම තැනක් තියෙනවද? නැහැ. එතකොට ඒ නැති තැන අපි හැදුවොත් අපිට අවුරුදු 10කින් ඕන කරන ටැලන්ට් එක ඒක ඇතුළෙන්ම ඉන්ස්පයර් වෙලා එනවා. මම හිතන්නේ අනාගත ආයෝජනයක් මේ ඔබ අනිවාර්යයෙන් කරන්නේ. ඒ විතර නෙවෙයි දැන් අර වගේ පැති කීපයක් ගත්තා දැන් ඔබ ගත්තා නිවේදන ශාස්ත්‍රය ගත්තා සමහරට නීතිඥ ශාස්ත්‍රය පුළුවන් එහෙම නැත්නම් මොන වෘත්තිය ගත්තත් ක්‍රිකට් ගත්තනේ ඔබ ක්‍රිකට් ගත්තොත් එහෙම අපිට උපරිම වුණොත් 15යි ටීම් එකකට ගන්න පුළුවන්. හැබැයි මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කියන එක ඊට වඩා හරි විශාලයිනේ. රංගනය වෙන්න පුළුවන්, තිර රචන වෙන්න පුළුවන්. බැරිම නම් තව ඕනම ශාස්ත්‍ර ගණනාවක් තියෙනවා. ඒකේ පැති ගොඩක් තියෙනවා. ඒකත් හිතන්න නැතිනේ. ඔව් දැන් හොඳ තැනක්. අපි දැන් ඉලක්කම් ටිකක් ගමුකෝ. හරි. දැන් ලෝකේ සිනමා ඉන්ඩස්ට්‍රි එකේ සයිස් එක විතරක් ඩොලර් බිලියන් 77ක් ආසන්න වශයෙන්. හරි. ඊට පස්සේ අපි ගත්තොත් දැන් අනිත් එක මේ ෆිල්ම් මේකින් කියලා ගත්තාම මේක අපිට සිනමාවට විතරක් ගොනු කරන්න බෑනේ. අද මුළු ලෝකෙම දුවන්නේ සම්පූර්ණයෙන්ම මෝෂන් පික්චර් බේස් කරගෙන. අපේ මාකටිං කැම්පේන්ස් ගත්තොත් එහෙම අපේ ඩිජිටල් මීඩියා සෝෂල් මීඩියා බේස් කරන් කරන මාකටිං කැම්පේන් වලින් 90%කට එහා පැත්තේ තියෙන්නේ මෝෂන් පික්චර්. අද අපිට ස්ටිල් ෆොටෝග්‍රාෆ් එකක් ෆ්ලයි එකක් දාලා ටොපියක්වත් විකුණ ගන්න බෑ. රයිට්. එතකොට මේ ෆිල්ම් මේකින් කියන්නේ අර බිලියන් 77 ඉන්ඩස්ට්‍රි එකට අමතරව තව මං හිතන්නේ ඩොලර් ට්‍රිලියන් එකක විතර ඉන්ඩස්ට්‍රි එකක්. රයිට්. ඒතර ඔය ඔච්චර සයිසබල් මාකට් එකක් ඇතුලේ අපේ දරුවන්ට ගන්න පුළුවන් ඔපචුනිටිස් අනන්තයි අප්‍රමාණයි. ඒක තමයි වැදගත්ම කාරණා. ඇයි මෙච්චර දවසක් ඕක කවුරුත්ම එතෙන්ට ගිහිල්ලා නැහනේ. මොකද්ද මේකට හේතුව? ඔබ දකින තරුණයෙක් විදියට සහ මේ හුඟක් ශ්‍රේෂ්ඨ ගණනාවක ඉන්න කෙනෙක් විදියට. ඇයි අපි එතෙන්ට තාමත් පරක්කු? මෙහෙමයි. හොඳ ප්‍රශ්නයක්. දැන් අනිත් පැත්තට මම ඔබෙන් ප්‍රතිප්‍රශ්නයක් අහුවොත් එහෙම දැන් ලංකාවේ අධ්‍යාපනය ඇතුළ අපි කියන කුසලතා සංවර්ධනය කියලා. හැබැයි කුසලතාවය කියන වචනේ ගොනු වෙලා තියෙන අච්චුපතල විතරයි. හරි. දැනුම ඇරුණම දරුවන්ගේ ආකල්ප නිපුණතා සංවර්ධනයේ කොහෙවත් හරි තැනක එහෙම මේ ප්‍රොඇක්ටිව්ලි වෙනවා දැකලා තියෙනවා. මම ඇහුවොත් එමේ ඇයි මෙච්චර කාලයක් වුනේ නැත්තේ කියලා. ඉතින් ඒ නිසා ලංකාවනේ මේ හුඟක් දේවල් එහෙම වෙලා නැහැ. හැබැයි අනිත් පැත්තට අපි ආයතනයක් විදිහට දකින්න කියන්නේ මම කියන්නේ මේක පොසිටිව් තින්කින් කියලා. සමහර ලාවට අර පොඩි නිකන් entrepreneurial mindset එකකින් මේක දිහා බලන් ඉන්න කවුරුවත් ඉන්නවා නම් මේ වෙලා නැති එකම ඒගොල්ලන්ට ආයෝජනය කරන්න අවස්ථාවක්. ඉතින් ඕක තමයි දෙන්න උත්තර. ඔයාගෙන නැති දැන් ඕන තරම් තියෙනවා. අනිවාර්යයෙන්ම දැන් මේ අපි දකින කාරණාවක් තමයි දරුවෝ අර පාසල් අධ්‍යාපනයෙන් එහාට වෙන කිසිම අධ්‍යාපනයක් ගැන හිතන්නේ නැත්නම් ඕන තරම් දකිනවා. දෙමව්පියොත් වැඩිපුරම කියන්නේ සෞන්දර්ය විෂයකට දරුවෙක් කැමති වුණොත් කියන්නේ නෑ ඕක කරන්න ඕනේ නැහැ. ඔය අධ්‍යාපන ඊළඟ සබර ගන්න කියලා නේද තරංග? ඉතින් එහෙම කියන අවස්ථාව ඕන තරම් තියෙනවනේ. හැබැයි මේ ඒට ඔබට ගිහිල්ලා දරුවගේ නිර්මාණශීලීත්වය වගේ මේ අයගේ ඇතුලේ තියෙන කුසලතාවයන් වර්ධනය කරගන්න මේකේ අරමුණ කොහොමද නිර්මාණය වෙන්නේ? අපි දැනගන්න කැමතියි ඒ පිළිබඳව. දැන් ඔය කියපු තනින්ම මම ගන්නම් පොඩි දෙයක්. දැන් හුඟක් වෙලාවට ළමයෙක් බාහිර ක්‍රියාකාරකමක යෙදෙනවා නම් දෙමව්පියෝ බහුතරයක් එන්කරේජ් කරනවා. නමුත් සමහරව ඉන්න පුළුවන් අර ඔය අර රැල්ලේ අද්දි තියෙන කම්පිටිෂන් එකත් එක්කලා නෑ ඒ වෙලාව අධ්‍යාපනයට යොමු කරොත් එimhe හොඳයි කියන තැන ඉඳන් තර්ක කරන බොහොම සුළු පිරිසක් ඉන්න පුළුවන්. ඉතින් එයාටත් කියන්න තියෙන්නේ මම ගන්නම් මිස් චන්ද්‍රරත්නම්ගේම කෝට් එකකින් මිස් චන්ද්‍රරත්නම් සිනමා ෆිල්ම් මේකින් දකින්නේ මේකේ 30% කලාව 30% තාක්ෂණය 30% මේක ඇතුලේ තියෙන බිස්නස්. හරි. මේ කම්බිනේෂන් එකක් විදියට. ඒතකොට අපි හිතමුකෝ මම කම්පෙයාර් කරන්න ගියොත් තව ආර්ට් ෆෝම් එකක් එක්ක ඒ ආර්ට් ෆෝම් එකේ නිරත වෙන අයට පොඩි අසාධාරණයක් වෙන්න මම එනිසා එහෙම කම්පෙයාර් කරන්නේ නැහැ. අපි හිතමු වෙන මොකක් හරි බාහිර ක්‍රියාකාරකමක් කරොත් එහෙම ඒ දරුවගේ සෞන්දර්ය කුසලතාවයේ විතරයි කියලා සංවර්ධනය වෙන්නේ. හරි. හැබැයි මේ ෆිල්ම් මේකින් කියන එක ඇතුලේ මේක ඇතුලේ ළමයා
ලෝක නිර්මාණය වෙලා තියෙන මහා නිර්මාණ ඇනලයිස් කරන්න ඉගෙන ගන්නවා. සමහරට ඒ ඇනලිසිස් එක ඇතුලේ එයා ගණිතය ඉගෙන ගන්න පන්ති කාමරයේදී භෞතික විද්‍යාව ඉගෙන ගන්න පන්ති කාමරයේදී ගන්න තරමටම සමාන ඇනලිටිකල් කැපැසිටි එකක් බිල්ඩ් කරගන්න හැකියාව හම්බ වෙනවා. ඊට පස්සේ මේකේ එඩිටින් තියෙනවා. මේකේ ලොකු තාක්ෂණයක් තියෙනවා. හරි. සමහරට යාට ඕන කරන අපිට අවශ්‍ය කරන IT ලිටරසි එක මේක ඇතුලේ හදා ගන්න ඕන. ඊට පස්සේ මේක බජට් කරන්න ඕන. එයාට ඕන කරන ෆයිනෑන්ෂල් ලිටරසි එක මේක ඇතුලේ හැදෙනවා. පස්සේ මේක මාකට් කරන්න ඕන. මිනිස්සු මේක බලන්න ඕන. එයාගේ ඕන කරන මාකටිං කැපැසිටි එක හිතන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අර දෙමව්පියෝ මේ කරදර වෙන්න බය වෙන්න කාරණාවක් නැහැ. කවුරු හරි ළමයෙක් ෆිල්ම් මේකින් වලට යොමු වෙනවා කියන්නේ ඒක ඇතුලේ සෞන්දර්ය විතරක් නෙවෙයි. අර අපි කිව්වා වගේ තාක්ෂණය ඊට පස්සේ මේ කෝපරේට් එන්වයරන්මන්ට් එකට යාට අවශ්‍ය කරන හැඩ ගැසීම මේ හැම දෙයක්ම එකට වෙනවා. ඒ කියන්නේ ඒත් එකම කියන්න පුංචි කාරණාවක් තියෙනවා මේ අනාගතේ කවුරු වෙන්නද තරංග බලාපොරොත්තු වෙලා හිටපු කාරණාවට මේ වෙද්දී අවිලා තියෙනවා තරංග. ඔව් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ තැන. ඒ තමයි මේ තැන. ඒ වගේ හුඟක් දෙනෙක්ගේ බලාපොරොත්තු තියෙනවානේ. අනාගතේ මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ. දෙමව්පියන් අපිට බලාපොරොත්තුවක් දෙනවානේ. මෙන්න මේ තැනට යන්න ඕනේ, මේ වගේ තැනක් හදා ගන්න ඕනේ, මෙහෙම කියලා අපි දෙයක් හදා ගන්නවා. සමහර විට ඒක කාලයත් එක්ක වෙනස් වෙන අවස්ථාවන් තියෙන පුළුවන්කම තියෙනවා. හැබැයි සමහර තැන්වලදී පුංචි දරුවෙක්ගේ මෙතනින් පුංචි තැනක් හිතෙන්න පුළුවන්කම තියෙනවා. මටත් ආසයි මෙහෙම චිත්‍රපටයක් හදන්න. මටත් ආසයි නාට්‍යයක් හදන කෙනෙක් වෙන්න. එතන පුංචි හරි තැනක ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් කියලා පුංචි බලාපොරොත්තු මං හිතන්නේ මේ කරගෙන යන කටයුත්ත ඇතුළේ දරුවෙකුට ලැබෙනවා කියන කාරණේ නේද? දැන් මේ වෙලාවේදී අපිටත් විවෘත ආරාධනාවක් කරන්න පුළුවන්. ඔබේ අවසරයත් එක්ක ඕනෑම පාසල් දරුවෙකුට පාසලකට මේ තරඟාවලියත් එක්ක අත්වල බඳ ගන්න එකතු වෙන්න කියන කාරණාව. අපි එතෙන්ට එමු තව ටිකකින්. ඊට කලින් දැන් ඔබ චන්ද්‍රරත්න මහත්මයා ගැන කතා බහ කරා. මේ තරඟාවලිය නම් කරලා තියෙන්නේ එතුමාගේ නමින්. එතුමා හරි වටින කෙනෙක් අපේ රටට අපිට අපේ ශ්‍රේෂ්ඨයට එතුමා ගැන කතා බහ කරනවා අපිට තව පැය 3-4ක විතර සාකච්ඡාවක් කරන්න පුළුවන්කම තියෙයි. ඇයි එතුමා මෙතෙන්ට ගන්න හේතුව? පළවෙනිම දේ මම හිතන්නේ ලංකාව බිහි කරලා තියෙන ග්ලෝබල් ස්කේල් එකේදී වැඩියෙන්ම ඉන්ෆ්ලුවෙන්ෂල් ෆිල්ම් එක කිසිම විවාදයක් නැහැ චන්ද්‍රරත්න මහත්මයා. හරි. ඊට පස්සේ අපිට අවශ්‍යතාවය තිබ්බේ අර මම කලින් කිව්වා වගේ කම්පිටිෂන් එකක් කරන්න නෙමෙයි. රයිට්? හේතුව කම්පිටිෂන් තියෙනනේ. අපි යම් ළමයි පිරිසක් එක්කාසු කරලා ඕන දෙයක්. අපි මේ ටීක් බෝල ගහන කම්පිටිෂන් එකක් ඕගනයිස් කරා කවුරු හරි ළමෙක් දිනනවා. අපි ක්‍රිකට් ගහන එකටත් සිනමාවට අදාළව කරා කවුරු හරි දිනනවා. ඒතර අපි එතුමාගේ රූපරාමු කිව්වොත් දකින්න ගමන් කතා කරන්නේ. ඔව් ඊටම වැදගත්. එතකොට මේ කම්පිටිෂන් එකට එහා අපිට අවශ්‍ය වෙච්ච සාධකය තමයි ප්‍රෝග්‍රෙසිව් ඩෙවලොප්මන්ට් එකක් ළමයින්ට දෙන වැඩපිළිවෙලක් හදන්න. හරි. එහෙම නැත්නම් අපි ෆිල්ම් කම්පිටිෂන් එකක් කරන කවුරු හරි ළමෙක් දිනනවා. සමහර ලාවට ඒ ෆිල්ම් කම්පිටිෂන් එකේ ඉන්න ළමයි 100ක් සම්බන්ධ වෙනවා නම් 100 දෙනාගේම කැපැසිටි එක තියෙන හරිම සාමාන්‍ය මට්ටමක නම් ඒක ඇතුළේ කවුරු හරි කෙනෙක් දෙනවා. එතනින් ඒ ප්‍රශ්නේ ඒ කම්පිටිෂන් එක ඉවරයි. හැබැයි ඒ වෙනුවට අපිට අවශ්‍ය වුණා ළමයින්ට සිනමාව සම්බන්ධව හරි එක්ස්පෝෂර් එකක් ලබා දීලා ඒ අපි එකතු කරගන්න ටැලන්ට් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන් පුද්ගලයෙක් මේ ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න. ඒතකොට එතනදී චන්ද්‍රරත්න මහත්මයා තමයි ලංකාව ඇතුලේ මේ ස්කිල් ඩෙවලොප්මන්ට් එක සහ මේ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එක ලබා දීමේ හැකියාව තියෙන මං හිතන්නේ එකම පුද්ගලයා. හරි. මම එතුමා ගැන ස්ටීවන් ස්පිල්බර්ග් කියපු පොඩි කෝට් එකක් ගන්නම්. ස්ටීවන් ස්පිල්බර්ග් වරක් කියනවා මේ he is the most important friend we have in East Asia. හරි. ආසියාවේ ස්පිල්බර්ග්ට ඉන්න වැදගත්ම යාළුවා. right. ඉතින් ඒ කෑල්ල විතරකුත් ඇති මේ පුද්ගලයාගේ තියෙන පොටෙන්ෂල් එක තේරුම් ගන්න. සහ උතනදී මේක ටික කනගාටුවෙන් හරි කියන්න ඕනේ. අපි හැමතිස්සෙම කතා කරනවා මේ අපේ රටේ ස්කිල් මයිග්‍රේෂන් එක ගැන. අපේ තියෙන හැකියාවන් ලංකාවෙන් එළියට යනවායි කියලා. හැබැයි ඒ ගියපු හැකියාවන් ඕන තරම් තියෙනවා ලංකාවට ආයෙ රීඉන්වෙස්ට් කරගන්න. දැන් චන්ද්‍රරත්න මැතිතුමා ගත්තොත් මම හිතනවා අවුරුදු 40ක් විතර හොලිවුඩ් වල වැඩ කරපු ලෝකේ අපි අහලා තියෙන මේ මහා දැවැන්ත සිනමාකාරයොත් එක්ක උරෙනුර ගැටිලා වැඩ කරපු පුද්ගලෙක්. හරි. මහා සිනමා කෘති වලට දායක වෙච්ච. මතන ඉන්ඩියානා ජෝන්ස් වගේ ලංකාවෙත් සමහර මේ ප්‍රොඩක්ෂන්ස් වෙලා තියෙනවා. එහෙම පුද්ගලෙක්. හරි. ඒකට බහුතරයක් ඒ වගේ චරිත හැම ඉන්ඩස්ට්‍රි එකම ඉන්නවා. හැබැයි අපි ඒගොල්ලන්ව ආයේ මේ රට පාවිච්චි කරලා නැහැ. ඒගොල්ලන්ගේ දැනුම සමාජයේ ඇතුළට මේ ප්‍රොඩක්ටිව්ලි පාවිච්චි කරනවා. එයාලා දැනුම හොයාගෙන
යනවා ලංකාවෙන් යනවා නමුත් ආයෙමත් ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් ආරාධනයක් ලැබෙන්න ප්‍රමාණය හරිම අඩුයි ඔබතුමන් ඔය කතා කරන විදිහට. හරියටම හරි. ඉතින් ඒක තමයි අපි මෙතනදී අර ප්‍රශ්න උත්තරේ ඇයි චන්දනරත්න මහත්තයා මේකටම තෝරගත්තේ කියන දේ මම ආයෙත් කියනවා. ලංකාවේ දරුවන්ට අපි මේ කතා කරන හොලිවුඩ් ලෙවල් එකේ එක්ස්පෝෂර් එකක් ලබා දීමේ හැකියාව කැපැසිටි එක තියෙන එකම සහ අවසාන පුද්ගලයා මෙතුමා. ඉතින් ඒක අපි උත්සාහ කරනවා ඒක අරන් දෙන්න. ඉතින් ඒක තමයි මේ තෝරා ගැනීම හේතුව. ඔව්. දැන් ඒ තෝරා ගැනීම හේතුවත් අපි කතා කරපු වෙලාවක ජයනි. දැන් මේ අපිව බලාගෙන ඉන්න හිතවතුන් පාසල් දරුවන් වෙන්න පුළුවන්, දරුවන්ගේ දෙමව්පියන් වෙන්න පුළුවන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් දැන් බලාගෙන ඇති මෙතෙන්ට කොහොමද සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කියන කාරණාව. මේ වෙනකොට ඔබතුමාලා මොනවද කරලා තියෙන්නේ? දැන් මේ ආරම්භක උත්සවයක් ගන්නත් අගෝස්තු 10 වෙනිදාට යම් සැලසුමක් තියෙනවා. එතකොට කොහොමද කෙනෙක් මේහා සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ? කොහොමද මේ පිළිබඳව තව තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් මේක මෙහෙමයි. අපි මේ ක්‍රියාවලිය හදලා තියෙන්නේ ඕනෑම පාසලක දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පාසලේ අනුදැනුම සහිතව ඉතින් මම දුරකථන අංකයක් කියන්නම්. යම්කි ශිෂ්‍යයෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ කම්පිටිෂන් එකට සම්බන්ධ වෙන්න මේ දුරකථන අංකයට මෙසේජ් එකක් හරි WhatsApp එකක් හරි එවලා ඒ අදාළ ක්‍රියාවලිය කරගන්න ඕන කරන සපෝට් එක අපේ කෝඩිනේටර්ස්ලාන් ගන්න පුළුවන්. මම දුරකථන අංකය සඳහන් කරන්නම් 070යි 454යි 0යි 454 070යි 454යි 0යි 454 ඒ අංකයට කතා කරලා ඒ කෝඩිනේෂන් එක කරගන්න පුළුවන්. සහ වැදගත්ම දේ අපි ආයෙත් කියනවා මේක ශ්‍රී ලාංකීය සිනමා වෙනුවෙන් කරන කර්තව්‍යයක්. ඉතින් ඒ නිසා භාෂා තුනෙන්ම පුළුවන්. භාෂා තුනෙන්ම ලංකාවේ ඕන තැනක ඉන්න පාසල් ශිෂ්‍යයෙකුට මේකත් එක්ක සම්බන්ධ වෙලා තමන් කැමති භාෂාවෙන් තමන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීමේ අවස්ථාව තියෙනවා. ඒක කෙටි චිත්‍රපට තරගයක්. ඒක තමයි මතක් කරනවා. ඔව් ඒ සඳහා තමයි අවස්ථාව දෙන්න සූදානමක් තියෙන්නේ. දැන් එතකොට කෙනෙකුට හිතෙන පුළුවන්කමක් තියෙනවා. දැන් මේක අගෝස්තු 10 වෙනිදා සමාරම්භයක් අරගෙන ඉන් ඉදිරියට මොන වගේ දේවල්ද මේක ඇතුලේ සිද්ධ වෙන්නේ? ඒ වගේම මොන වගේ සම්පත් දායකයන් මේකට අවශ්‍ය කරගන්නවාද? ඔය වගේ ගැටලුකාරී තත්ත්වයන් දැන් එන්න පුළුවන්කම තියෙනවනේ. දැන් අපි මේකට යන්නේකේ තේරුමක් තියෙයිද? අපි මේකට එකතු වෙන එකෙන් අපිට මොන වගේ දේවල් වේවිද? දෙමාපියත් ඔක හිතනවා, ගුරුවරුන්ත් හිතනවා, සමහරවිට පාසලේ බොහෝමයක් දෙනෙක්ගේ බලාපොරොත්තුවක් නෙමේ. ඒ නිසා අපි සඳහන් කරමුකෝ මේ අගෝස්තු 10 මේක ආරම්භ වුණාට එහා පැත්තට මොන වගේ දේවල්ද මේකට ඇතුළත් වෙන්නේ? මොන වගේ ශේෂ්ත්‍රයන් ඔස්සේද කතා කරන්න සූදානමක් තියෙන්නේ? පළවෙනිම දේ තමයි අපි කිව්වා මේ කම්පිටිෂන් එක අපි රන් කරන්නේ හැකියාවන් තියෙන දරුවෝ ටික එකතු කරගන්න. ඒතර ඒ දරුවෝ ටික අපි එකතු කරගත්තන් පස්සේ එතන කම්පිටිෂන් එක ජයග්‍රහණය කරන ළමයින්ට ඒගොල්ලන්ට හම්බෙන මුදල් ත්‍යාග විශේෂ ශිෂ්‍යත්ව අපි කියන්නේ මේ ෆියුචර් ලංකා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ආයතනයේ සාමාන්‍ය ලංකාවේ පුද්ගලික රාජ්‍ය අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මම හිතන්නේ 200කට ආසන්න සංඛ්‍යාවක් එක වැඩ කරනවා. ඒ නිසා ඒ ආයතනත් සම්බන්ධ කරගෙන දැන් මෙතන ඉන්න මේ කම්පීට් කරන ළමයි ඔක්කොම සිනමාකරුවෝ වෙන්න යන්නේ නැහැ නේ. ඉතින් නමුත් ඒගොල්ලන් අනාගතයේදී යෙදෙන්න බලාපොරොත්තු වෙන වෘත්තියකට අදාළව උසස් අධ්‍යාපන අවස්ථා ඒ වගේ දේවල් වලටත් අපි යම් සහයෝගයක් මේ ශිෂ්‍යයන්ට ලබා දෙනවා. ඊට අමතරව මේ කම්පිටිෂන් එකේ යන මේන් අපේ ෆෝකාස්ට් එක ගත්තම මේ හම්බෙන මේ ස්කිල් එක තියෙන දරුවෝ ටික ඉන්නවනේ. මේ ළමයින් ඊට පස්සේ අපි විශේෂ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් ඇතුළට අන්තර්ගත කරගන්නවා. ඒ ට්‍රේනින් එක ඇතුලේ මම අර කිව්වා වගේ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් තියෙනවා. හරි අපි කතා කරන්නේ මේ හොලිවුඩ් එක්ස්පෝෂර් එක තියෙන ෆිල්ම් මේකර්ස්ලා එක්කලා එක්ස්පර්ට්ස්ලා එක්කලා මේ ළමයින්ට අපි ඩෙවලොප් වෙන්න අවස්ථාවක් දෙනවා. ඒකට ඒක තමයි දෙවෙනි කාරණාව. අවසානයේදී ඒක ටිකක් ඒ ඩෙවලොප්මන්ට් එකෙන් පස්සේ අනාගතයේදී සිනමාකරුවෙක් විදිහට මෙයා ඉස්සරහට ගියත් එහෙම නැත්නම් මේ ඩිජිටල් මීඩියා වගේ පැත්තකින් ඉස්සරහට ගියත් මේ මෝෂන් පික්චර් කියන concept එක ඇතුලේ ඉන්න තාක්කල් එයාට වෘත්තීමය වශයෙන් එයාගේ ඩෙවලොප්මන්ට් එකට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නත් අපි මේ ක්‍රියාවලියේදී උත්සාහ කරනවා. දැන් මේ කියන කාරණාවත් එක්ක කොයිතරම් වටිනාකමක් මෙහි තියෙනවද කියලා අපිට දැනෙනවා. දැන් මේ සියලු දේවල් එක්ක තාරුණ්‍යයට ගැන කතා බහ කරනකොට දැන් පාසල් දරුවා ඊට පස්සේනේ තාරුණ්‍යයට. වර්තමානයේ තාරුණ්‍ය පිළිබඳව ටිකක් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා සහ තාරුණ්‍යන්ට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ වගේ අදහස් තියෙනවා. ඔබ සහ ඔබේ ආයතන එකමුතු වෙලා තාරුණ්‍යනුත් යමක් කරනවා නේද? ඔව් දැන් අපි ගත්තොත් එම් ෆියුචර් ලංකා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ෆවුන්ඩේෂන් එක. ඒතර අපි අපේ මේ ආයතනයේ ගොඩනගලා තියෙන්නේ දරුවන්ට පරිපූර්ණ වෘත්තීය සංවර්ධන
සොලියුෂන් එකක් ලබා දෙනවා. කැරියර් ඩෙවලොප්මන්ට් සොලියුෂන් එකක් ලබා දෙනවා. එතකොට මේකෙදී අපි කරන දේ තමයි අපි පාසල් වයසේදීම ශිෂ්‍යයන්ට උදව් කරනවා තමන්ගේ හැකියාව ලැබියාව තේරුම් අරගෙන ඒ ඔස්සේ ඔවුන්ගේ අනාගත වෘත්තිය මොකක්ද කියන එක ගැන හරි නිවැරදි අවබෝධයක් සහිතව තමන්ගේ උසස් අධ්‍යාපනයත් වෘත්තීය ජීවිතයත් කළමනාකරණය කරගන්න. හරි. එතකොට ඒ හරහා මම හිතන්නේ අපි පාසල් 250ක් එක් විතර කටයුතු කරලා තියෙනවා පහුගිය කාලය තුල. සාමාන්‍යයෙන් අවුරුද්දේ ළමයි 80000ක් විතර මේ කැරියර් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම්ස් එකල මූව් වෙනවා. එතකොට මේක ඇතුලේ මේ අපි කියපු කැරියර් මැනේජ්මන්ට් එකේදී ළමයින්ට පුළුවන් තමන් අනාගතයේදී අපි හිතන්නකෝ දොස්තර කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවද නැත්නම් ඉංජිනේරුවෙක්ද මාධ්‍යවේදියෙක්ද ඒ ඕනෑම වෘත්තියකට අදාළ වෘත්තීකයන්ගෙන් අවශ්‍ය කරන ටෙක්නිකල් ගයිඩන්ස් වගේ දේවල් අරගෙන උසස් අධ්‍යාපන ආයතනයක සම්බන්ධ වෙලා තමන්ට ගැළපෙන උසස් අධ්‍යාපන ආයතනයක් වැඩසටහනක් තෝරගෙන තමන්ගේ වෘත්තීය ජීවිතය කළමනාකරණය කරගන්න අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. ඒක තමයි මේජර් ස්කෝප් එක. ඒතකොට ඒක ඇතුලේ අපි කාලෙන් කාලට අඳුන ගන්නවා මේ ඔය ෆිල්ම් මේකින් කම්පිටිෂන් එක වගේ යම් හිස්තැන් සහ ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙනවා. ඕනම ශාස්ත්‍රයකට න්‍යායාත්මකව ප්‍රායෝගිකව දැනුම කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. Taman මොන ශාස්ත්‍රයේ හිටියත් ඒ කෙනාට අත්දැකීම් ටික, ඒ අත්දැකීම් පසුබලය මේ වගේ දේවල් බොහෝමයක් වැදගත් වෙන නිසා තමයි අපිට මේ ශාස්ත්‍රය ඉස්සරහට තව යන්න පුළුවන්කම තියෙන තැන් ඕනතරම් මුණ ගැහෙන තරම්. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. හැබැයි ඊට කලින් අපිට කෙටි විරාමයකට යන්නම ඕන. ඒක නිසා අපි ගිහිල්ලෙමුනේ. කෙටි විරාමයකට යන්න අපිට අවසර ලබා දෙන්න. ඉන්පස්සේ තවත් බොහෝ දේවල් කතා බහ කරන්න අපි සූදානම්. මොර්නින් ශ්‍රී ලංකා සුන්දරෂන් සමග අපි යලිත් සජීවීව මුණ ගැහෙනකොට සෙනසුරාදා දවසේ ජයනි දැන් මේ අපි කතා බහ කරමින් හිටියේ චන්ද්‍රන් රත්නම් චිත්‍රපට තරඟාවලිය පිළිබඳව අපේ ඩයන් බදුගේ මහතාත් එක්ක. දැන් මේ කතා බහ තුළ ඩයන් දරුවන්ට පාසල් අධ්‍යාපනය තුළ කවදාවත් සමහර විට අත ගහන්න ලං වෙන්න බැරි ශාස්ත්‍රයකට මේ කටයුත්තත් එක්ක එකපාර ලං වෙන්න පුළුවන් වගේ තත්ත්වයක් තියෙනවානේ. දැන් මේ soft skill කියන එක එහෙම නැත්නම් මේ සුහුරු කුසලතා කියන දේ වර්ධනය කරගන්න කොයිතරම් වටිනවද කියන එක මේක යම් තාක් දුරකට අපි චුට්ටක් කතා කරා. නමුත් ටිකක් වැඩිපුර කතා කරොත් හරි වටී කියලා හිතනවා. මොකද දැන් මේ කටයුත්තත් එක්ක නායකත්වයේ සංනිවේදනය හොඳ චිත්‍රපටයක් නරඹන්න පුළුවන්කම මේ හැම දෙයක්ම ඇති වෙන්න බලපාන කාරණාත් මෙතෙන්ට එකතු වෙනවානේ. කොහොමද මේ පැත්ත ගැන පොඩ්ඩක් කතා බහ කරොත් එහෙම? ඉතාලම හොඳ ප්‍රශ්නයක් තරංග. දැන් ඇත්තටම අපි මේ වැඩසටහන සංවිධානය කරන්න මූලිකම වෙච්ච කාරණාව තමයි අපි මේ soft skill development එකේ තියෙන ප්‍රශ්න ගැන දැන් සෑහෙන කාලයක් තිස්සේ පාසල් මට්ටමේත් විශ්වවිද්‍යාල මට්ටමේත් ඊට පස්සේ ව්‍යාපාරික ලෝකෙත් අපි කතා කරනවා. හේතුව අපි දකිනවා මේ soft skill එක කියන එක අපේ පාසල් අධ්‍යාපනය ඇතුළේ සහ වාසනාවන්ත විදිහට බහුතරයක් අවස්ථාවල විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනයේ ඇතුළේ ශිෂ්‍යයෙක්ගේ සංවර්ධනය වෙන්නේ නැහැ. එතකොට අපි ටෙක්නිකලි කොච්චර ස්කිල්ෆුල් ළමයෙක් හැදුවත් අවසානයේදී සමහර විට මේ ස්කිල් එක අපි රැකියාගත කරද්දී අපිට ශිෂ්‍යයාගේ පැත්තෙන් බැලුවොත් එයාට තියෙන ප්‍රශ්නේ තමයි අවසානයේදී එයා කොච්චර දක්ෂ වුණත් එයාට අර රැකියාගත වීම කියන තැනදී අසරණ වෙනවා. ඔය කියන soft skill development එක නොතිබ්බොත්. ඒතකොට දැන් ඇත්තටම මේ soft skill කියන්නේ මොකක්ද කියන දේ මම සරලව ගන්නවා. soft skills අපි දැන් කියනවා මේකට people skills කියලා. ඒතකොට අපි machines නෙවෙයි අපි මිනිස්සුනේ. ඒතකොට අපි මිනිස්සු වශයෙන් එකට වැඩ කරද්දී මගේ personal productivity එක common goal එකක් කරහා රැගෙන යන්න අවශ්‍ය කරන හැකියාවන් ටිකක් තියෙනවා. ඔය හැකියාවන් ටික නැත්තම් මගේ personal productivity එකෙන් ඔයාලට වැඩක් නැහැ. ඒතකොට මම නම් ඇවිල්ලා මේ අපි තුමු සියත ආයතනයේ මම රැකියාවක් බලාපොරොත්තු වෙනවයි කියලා. මගේ කටහඬ කැටින් දවසක් දෙන එකක් නෑ. හැබැයි අපි තුමු ඔව් එහෙම කියන්නේ. අපි හිතුවා එහෙම දුන්නොත් එහෙම එහෙම දුන්නොත් එහෙම මගේ ටෙක්නිකල් ස්කිල් එක ඕකේ නම් එකක්. හැබැයි මගේ ඇටිටියුඩ් එක මම මෙතනට අනුගත වෙන විදිය, මම ඔයගොල්ලොත් එක්ක කමියුනිකේට් කරන විදිය, මම ආව ඉන්ටර්විව් කරන පුද්ගලයාව ඉම්ප්‍රෙස් කරන විදිය මට ওই දේවල් ටික නැත්තම් කවදාකවත් මට මේ රැකියාව ඇතුළට එන්න බෑ. ඒක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ තමයි කොහොම හරි ওই ටික අමතක කරලා දාලා අපි මේ ශිෂ්‍යයා මේ ළමයා අපි රැකියාව ඇතුළට ගත්තයි කියමුකෝ. හැබැයි මෙයාට මේක ඇතුළේ පවතින්න බෑ. මේ කියන හැකියාවන් ටික නැත්තම්. මට හරි කමියුනිකේෂන් ස්කිල් එකක් නැත්තම් මට මගේ ටීම් එක මැනේජ් කරගන්න බෑ. මට මගේ වටේ තියෙන data ටික ඇනලයිස් කරගන්න බැරි නම් මට කිසිම තීරණයක් ගන්න බෑ. ඉතින් ඒකේ ඊළඟ ප්‍රශ්නේ තමයි අද වෙද්දී අපි මේ ජීවත් වෙන මේ පරිසරයේ ඇතුලේ ලෝකයේ අනිත් කවදාකටවත් වඩා මේ soft skill development එකේ requirement එක තියෙනවා.
ඒකට දැන් ඊළඟට අපි ගියමු දැන් මේ soft skill එකයි සිනමාව අතර මොකද තියෙන සහසම්බන්ධය. ඒක අනිත් ප්‍රශ්නේ. right. ඒකට දැන් soft skill develop කරන්න අපි ආයතනයක් වශයෙන් අපි ලොකු උත්සාහයක් දරලා තියෙනවා. දැන් හැම මාසෙකම අපි නොමිලේ soft skill development programs අවම වශයෙන් 3-4ක් conduct කරනවා පාසල් ශිෂ්‍යයන්ටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත්. ඒකට ඒව ඇතුලේ අපි communication skill development එක ගැන කතා කරනවා. අපි emotional intelligence ගැන කතා කරනවා. අපි analytical skills ගැන කතා කරනවා. digital literacy ගැන කතා කරනවා. ඊට පස්සේ emotional intelligence ඇතුලේ sympathy, empathy වගේ කාරණා ගැන අපි කතා කරනවා. හරි? හැබැයි මේ කතා කරන ඒවා අපි නිකන් මේ දේශන ස්වරූපයෙන් කොච්චර ළමයින්ට දුන්නත් ඒක අර පත්‍යම් වෙන්නේ නැති ගතියක් තියෙනවා. right? ඒතකොට මේකට අපි බලන මොනවද තියෙන alternatives. දැන් ඒතකොට සාම්ප්‍රදායික alternative එක තමයි විශේෂයෙන්ම ක්‍රීඩාව සහ අනිත් බාහිර ක්‍රියාකාරකම්. මේ පැත්තේ soft skill development එකක් වෙනවා අනිවාර්යයෙන්ම වෙනවා. හරි? සමහරවිට දැන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ඒ කියපු තැනට එනකොට. ජයනි මේ ඔය ක්‍රීඩාව තුළින් ඒ වගේම එනවා කියලා කියනවා. හැබැයි මේ පුහුණුකරුවන් හෝ සමහර විට ගුරුවරුන් හෝ මේ දේ පිළිබඳව හරි දැක්මක් තියෙනවද කියන ප්‍රශ්න තියෙනවා නේද? ඔව් හොඳ ප්‍රශ්නයක්. දැන් එහෙම එනවා නම් අපි දකින ක්‍රීඩකයාගේ soft skill එක තියෙනවා. ඒකනේ ප්‍රශ්නේ. එහෙම නෑ කියන කෙනෙක් කියන්නේ වක්‍රකාරව. හරි. ඒතර එහෙම නැත්තම් නැති වෙලා තියෙන. හැබැයි මේක මෙහෙම දෙයක්ත් තියෙනවා. අපි ගත්තොත් මීට අවුරුදු 25කට 30කට කලින් අපි දැක්ක ක්‍රීඩකයන්ගේ ඔය ස්කිල් එක තිබුණා. ඒක එකක් ඔයා කියන කාරණාව හරි. සමහරට පුහුණු ඒක මම දන්නේ මේකද හරිම හේතුව කියලා. සමහරට ඒ කාලේ හිටපු පුහුණුකරුවන්ට හරි ඒ ගුරුවරුන්ට හරි ළමයාගේ මේ කුසලතාවයන් ටික හදන්න ඕනේ කියන දැක්ම තියෙන්නේ නැති. ඒක එකක්. දෙවෙනි එක තමයි අනිත් පැත්තට මට soft skill එක දැන් ක්‍රීඩාවෙත් තියෙන ප්‍රශ්න එකයි. ක්‍රීඩාවේදී soft skill එක develop කර ගැනීමේදී මට අවබෝධයක් තියෙන්න ඕනේ මං මේක ඇතුලේ මේ ස්කිල් එක හදා ගන්නවා කියන එක. දැන් උදාහරණයක් විදියට ඔයා මාව නායකයෙක් කරනවා මොකක් හරි හේතුවකට. එතකොට මම ඔයා මාව නායකයෙක් කරපු හින්දා නායකයා විදියට හැසිරෙනවා. හැබැයි මට ඇක්ටිව් ස්කෝප් එකක් නැහැ. මට මේ නායකත්වයේ ක්‍රියාත්මක කරන්න හම්බෙච්ච අවස්ථාවේ ඇතුලේ මගේ නායකත්ව ගුණාංග මං සංවර්ධනය කරගන්න ඕනේ කියන ඔබ්ජෙක්ටිව් එක මට නැත්තම් මම නිකන් ඔයා දුන්න පළියට නායකයෙක් විදිහට මොකක් හරි දෙයක් කරන් ගිහිල්ලා. දැන් ඔතනදී තමයි මේ ෆිල්ම් මේකින් කියන කාරණාව වෙනස් වෙන්නේ. මේ ෆිල්ම් මේකින් කියන concept එක ඇතුලේ નિરાයාසයෙන්ම මේ soft skills ටික අපිට හදන්න සිද්ධ වෙනවා. නිකම්ම හැදෙනවා. හරි? හේතුව ඔයා මට කියන චිත්‍රපටයක් හදන්න කියලා. ඒතකොට මම චිත්‍රපටයක් හදන්න නම් ඊට පස්සේ ඔයා මට කියන මේ චිත්‍රපටය ඔයා හදන චිත්‍රපටය අපි රේට් කරනවා. ඒතකොට ඒකේ එඩිටින්ග්ද ඒකේ මේ ස්ටෝරි ලයින් එකද මේ ක්‍රයිටීරියාස් ගැන අපි බලනවා. ඒතකොට ඔයා ඒ ක්‍රයිටීරියාස් ගැන මාව ජජ් කරනවා නම් මට සිද්ධ වෙනවා ආපස්සට ගිහිල්ලා ලෝකයේ තියෙන ඉහළ ගණේ සිනමා පට නරඹන්න. ඒතකොට ඒක ඇතුලේ අර මම කියන ඇනලිටිකල් ස්කිල් එක මට નિરાයාසයෙන්ම හදාගන්න සිද්ධ වෙනවා. එක. දෙවෙනි කාරණාව මේක හරි ඉමෝෂනල් ආර්ට් එකක් නේ. හරි. මේක ඇතුලේ ඔයා ප්‍රේමය දකිනවා. මේක ඇතුලේ ඔයා මිනිස්සුන්ගේ ජීවිතයේ තියෙන අඳුරු පැති කඩවල් ආලෝකමත් පැති කඩවල් මේ හැම දෙයකටම එක්ස්පෝස් වෙනවා. ඒතර ඔයාගේ තියෙන අර සහකම්පනය අනුකම්පාව වගේ තියෙන මූලික මනෝභාවයන් ඇක්ටිව් වෙන්න ගන්නවා. ඒත් අපිට ඕක ලොකු ප්‍රශ්නයක්. අපි කියනවා අපේ සමාජය සංවේදී නැහැ. ඉතින් අපේ සමාජයේ සංවේදී වෙන්න අපි අවශ්‍ය කරන පරිසරය හදලා තියෙනවා. අනිවාර්යයෙන්. ඒක ඕක තමයි අර soft skill development එකට film making එක ඇතුලේ ගේන්න පුළුවන් ලොකුම දේ. සහ වැදගත්ම කාරණාව තමයි මම හිතන්නේ මේ ඇයි film making soft skill development වලට පාවිච්චි කර යුත්තේ කියලා ඇහුවොත් එහෙම දෙන්න පුළුවන් වැදගත්ම උත්තරේ තමයි අපි ඉස්කෝලේ එක ක්‍රිකට් ගහන්න පුළුවන් ළමයි ටිකක් තෝරලා ක්‍රිකට් ටීම් එකක් හදුවොත් අපිට ගන්න පුළුවන්. ඔය උපරිම ළමයි 11යි තව රිසර්ව්ස් 10ක් විතර තිබ්බොත් නේ 20ක් 21ක් ගන්න පුළුවන්. අපි ඩිබේටිං කම්පිටිෂන් එකක් කරොත් ඉන්න වැඩිපුරම කටහේ ළමයි 4-5 දෙනා ওই වැඩේ කරයි. හරි. හැබැයි මේ ෆිල්ම් මේකින් කියන එක ඇතුලේ අර කැමරාවත් එක්ක ඇහි සුරුව තියෙන ශිෂ්‍යයාට එයාට කැමරාවත් එක්ක වැඩ කරන්න පුළුවන්. සමහරට පොඩි නායකත්වයක් එක්ක අර ඩ්‍රයිව් එක තියෙන කෙනාට එයාගේ විෂන් එකක් තියෙනවා නම් එයාට මේකේ ඩිරෙක්ෂන්ස් වලට එන්න පුළුවන්. හොඳට ලියන්න පුළුවන් ළමයාට මේකේ තිර රචනයට එන්න පුළුවන්. නටන්න පුළුවන් ළමයාට නටන්න පුළුවන්. රඟපාන්න පුළුවන් ළමයාට රඟපාන්න පුළුවන්. ඔය මූර්ති කරන්න පුළුවන් ළමයාට මොකක් හරි ප්‍රොප් ඩිසයින් එක. ඕගොල්ලෝ දන්න මට හොඳට මේක. අද තියෙන ආලෝකකරණයද කරන්න පුළුවන්. අවස්ථාභරණද මේ හැම පැත්තේ සටන් අධ්‍යක්ෂණයද අන්න පැති ඕන තරම් තියෙනවා. මුකුත්ම බෑ කියන්නකො. ලයිට් එකක් අල්ලන් හරි මේකට උදව් කරන්න පුළුවන්. හරි. අනිවාර්යයෙන්. දැන් ওই කාරණාව ගැන කතා කරනකොට මේ දකින කාරණාව තමයි දැන් අර තේ
එක හදලා දෙන තැන ඉඳන් එතනින් එහා පැත්තට බොහෝ කාර්යයන් රාශියක් තියෙනවනේ. ඉන්න සමාජිකයන් ගන්න බොහොම වැඩි. ඒත් එකම අපිට අර දැන් කැමැති විදිහට Tamanගේ අභිමතයේ පරිදි රැකියාව තෝරගන්න ඕක ඇතර ඉඩ හසර තියෙනවා. සහ ඒ හදන කෙනාගේ ඉඳලා Tamanගේ කැමරාව අධ්‍යක්ෂකවරයා වෙන්න පුළුවන්කම තියෙනවා. එතනින් එහාට බොහෝ තැන්වලදී අපි දකිනවනේ විවිධ චරිත දකිනවා අපි සිනමා පටයක් ඇතුළත. හැබැයි මේ හැමෝගෙම සාර්ථකත්වයේ කියන කාරණේ හැමෝගෙම උත්සාහය ප්‍රතිඵලයක්නේ. ඒ නිසා ඔය උත්සාහය ප්‍රතිඵලය නිර්මාණය කරගන්න දරුවෙකුට වෙන්න පුළුවන්, තරුණ පරපුරේ කෙනෙකුට වෙන්න පුළුවන්. මං හිතන්නේ හොඳ පිටිවහලක් මේ චිත්‍රපට ශාස්ත්‍රය තුළ ලැබෙනවා. නමුත් ඒක අර තෝරගන්නවද ඒක කොයි විදිහටද ගන්න කියන එක ඇතුළේ තමයි ගැටලුව තියෙන්නේ. මම හිතන්නේ දරුවෙකුට ඒක බොහොම වැදගත් වේවි. ඔය සියලු පියවරයන් ගණනාවක් එක්ක ඉස්සරහට යනවා කියන කාරණාව. හරියටම හරි. දැන් එතන අර ඔයා කියන විදිහටම පොඩි ඕගනයිසේෂනල් කල්චර් එකක් හැදෙනවා. ඉතින් ඒක ළමයින්ට හොඳ අවස්ථාවක්. අර මගේ හැකියාව කැමැත්ත තියෙන තැන ටක් ගාලා තේරුම් අරන් ටීම් එකක් එක්ක කොහොමද මම ඒක බිල්ඩ් කරන්න කියන එක ගැන තේරුම් ගන්න. අවසන් ප්‍රතිඵලය සුන්දර කරගන්නවා කියන එක. හරියටම හරි. නැත්තම් ඕක ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ කවදාද රස්සාවකට ගිහිල්ලා. ඉතින් ඊට වඩා ෆේල් වෙනවද පාස් වෙනවද කියන එක තීරණය වෙනවා. හොඳ ටෙස්ටිංග් ග්‍රවුන්ඩ් එක. ඒ වගේ තැන් ගණනාවකට යන්නට පුළුවන් හොඳ ශ්‍රේෂ්ඨයක්. ඉතින් ඒක නිසා මේ ලබා දීලා තිබෙන අවස්ථාව දරුවන්ට හරි වටිනවා. ඒ අවස්ථාව උදා කරගන්න ඕන නිසා තමයි වගකිය යුතු මාධ්‍යයක් විදිහට වගකිය යුතු වැඩසටහනක් විදිහට අද දවසේ බුදුපාට අපි ආරාධනා කළේ මේ පිළිබඳව අපි කතා බහ කරමු කියලා. දැන් මේ කාරණාවේදී දැන් ওই කියපු දේවල් ඔක්කොම හරි පැහැදිලි. නමුත් සමහරට තවත් පුංචි තැනක පොඩි කොස්සක් තියෙන්න පුළුවන් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ගුරුවරයෙක්ට. ළමයි මේවට යොමු කරොත් එහෙම අධ්‍යාපනය කඩා වැටෙයි. ඔය වගේ තවත් පොඩි දෙයක් හරි තිබුණොත් එහෙම ඒකත් පොඩ්ඩක් සමනය කරගන්න මොකක්ද දෙන්න තියෙන උත්තරේ? උත්තරේ හරි සරලයි. අපි ගත්තොත් කවුරු හරි දෙමව්පියෙක් හිතනවා නම් දරුවා අධ්‍යාපනයට විතරක් කොටු කරලා හරි කිසිම බාහිර ක්‍රියාකාරකමකට දරුවා නිරාවරණය කරන්නේ නැතුව දරුවගේ ජීවිතේ සාර්ථක කරවන්න පුළුවන් කියලා තමන් පොඩි සෙල්ෆ් රිසර්ච් එකක් කරලා බලන්න. ලංකාවේ හරි ලෝකේ හරි උදාහරණ අරගෙන අපිට අධ්‍යාපනය කියන තැන එච්චර බොළඳ තැනකට ලඝු කරලා අපිට පුරවැසියෙක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. ඒක ඒ දෙමව්පියන්ගේ දරුවෝනේ. මට ඒ ගැන කමෙන්ට් එකක් දෙන්න බෑනේ. එතකොට අනිත් දෙමව්පියන්ගේ ඔබ්ජෙක්ටිව් එකක් තියෙන්නේ තමන්ට සාර්ථක වෙන්න බැරි වෙච්ච මානයන් වලට දරුවෝ සාර්ථක කරවන්න. ඉතින් ඒ ඇනලිසිස් එක කරලා තමන් කැමති තීරණයක් ගන්න. තීරණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි හැබැයි දැන් මව්පියන් හුඟක් තැන්වලදී කතා කරන දෙයක් තමයි මේ ඒ අයට තිබුණු සුන්දර ළමා කාලේ, ඒ අය ගත කරපු ළමා කාලේ, ඒ අය හිටපු නිදහස, ඒ අයට තිබුණු හැකියාවන් වලට දෙන්න තිබුණු තැන. ඒ කිසිම දෙයක් හිතන්නේ නැතුව තමයි වර්තමානයේ වෙනකොට දරුවන්ව අධ්‍යාපනයට විතරක් තරංග හුරු කරන්න හදන්නේ. නමුත් ඒ ගැන කතා කරන්න ඕනේ අපි. අනිවාර්යයෙන්ම දැන් එතන හොඳ තැනක්. මොකද සමහර වෙලාවට සමහර විභාගවලට මහන්සි වෙන්නේ අම්මලා වැඩිපුරම. ඉතින් පන්ති යන්නේ අම්මලා පාඩම් කරන්නේ අම්මලා වැඩ ටික කරන්නේ අම්මලා තාත්තලාත් නොකරනවා නෙමෙයි. ඉතින් එහෙම තැනක තියෙනකොට තාත්තලා වාහනේ අරගෙන යන්නේ. ඒ වගේ දේවල් මේ ඔහොම තත්ත්වයක් තියෙනකොට මේ කාරණාවත් එක්ක අපිට තව කතා කරන්න පුළුවන් දැන් තියෙනවා. දරුවන්ට කොයිතරම් වටිනාකමක් එකතු කරන්න පුළුවන්ද මේ වගේ තත්ත්වයකදී කියන දෙත් එක. අනිත් එක මේ පොඩ්ඩක් අර ජාත්‍යන්තර පිළිබඳව අපි ආරම්භයේදී කතා කරා. ජාත්‍යන්තර අත්දැකීම දරුවන්ට ලබා දෙන්නට මේ කටයුත්තේදී ලොකු වෑයමක් ගන්නවා කියලා අපිට තේරෙනවා. කොයි වගේ කට්ටිය සම්බන්ධ වේද ඉස්සරහට? ඔව්. දැන් උතනදී ඇත්තටම ඔය ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් කියන මේ තැනදී අපි ඇත්තටම මේක මේ සිනමාවට විතරක් ගොනු කරලා කරන වැඩක් නෙවෙයි. දැන් මේ ෆියුචර් ලංකා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ෆවුන්ඩේෂන් එක අපි හදලා තියෙන්නෙම හැම ඉන්ඩස්ට්‍රි එකකම ග්ලෝබල් එම්ප්ලොයි කෙනෙක් හදන්න. ඊට ප්‍රශ්න දෙකක්. එකක් අපි හැමෝම කතා කරනවා මේ ලංකාව අපේ ඉතිහාසයේ කවදාකවත් මුහුණ නොදීපු ආර්ථික අර්බුදයක් ඇතුලේ ඉන්නවා. ඒතර මේ ආර්ථික අර්බුදයේ ඇතුලේ අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්ද දෙක ඇතුළත අපි දක්න දැනටත් අපේ තාරුණ්‍යයේ විරකියාව ගත්තොත් එම් 120ක්. ඒතර මේ ප්‍රශ්නෙත් එක්කලා සමහරට මේක 40%ක් 60ක් වෙන්න පුළුවන්. ඒතකොට මේ தત્ත්වයේ උඩ එක ලංකාව ඇතුලේ සර්වයිව් වෙන්නත් අපි හදන ඕනෑම ඉන්ඩස්ට්‍රි එකක් ඇතුලේ අපි හදන ශිෂ්‍යයා වෘත්තීකයා එයා ගෝලීය මට්ටමේ ඉන්න ඕනේ. ලංකාව ඇතුලේ සර්වයිව් වෙන්න. අනිත් පැත්තට එයාට මේ තියෙන මායිම් ටික තරණය කළ ලංකාවෙන් එළියට ගිහිල්ලා සර්වයිව් වෙන්න ඕන. උනත් ඒත් අර මට්ටමට එයා ලං වෙන්න ඕන. ඒතකොට මේ ෆිල්ම් මේකින් කම්පිටිෂන් එක අපි ගන්නේ
අන්න අපි ඒ නිර්මාණය කරන්න හදන මතවාදය ජනතාව අතරට සහ ශිෂ්‍යයන් අතරට සමීප කරන්න එක ආම් එකක් විදිහට. ඒතර ඒක. ඒතර ඊළඟට අපි මොන වගේ චරිතද මේකට සම්බන්ධ කරගන්නේ. රයිට්. අන්න එතෙන් තමයි මම කිව්වාගේ චන්ද්‍රරත්න මහත්මයා දැවැන්තයෙක් වෙන්නේ. එතුමාට පුළුවන්කම තියෙනවා මේ සිනමාවේ අපි අහලා දැකලා තියෙන මහා විශිෂ්ටයන් මේ ක්‍රියාවලිය ඇතුළට ගන්න සමහර නම් මම මෙතනදී පාවිච්චි කරන්න කැමති නැහැ. හිතුව ඒගොල්ලන්ගේ ටෙස්ටිමෝනියල්ස් සාම අපි එළියට දාලා නැති හින්දා. හැබැයි ඒ ක්‍රියාවලිය ඇතුලේ බොහොම නොබෝ කලකින් සමාජ මාධ්‍ය හරහා මේ වැඩසටහන බලන ශිෂ්‍යයන්ට දෙමව්පියන්ට හැමෝටම බලා ගන්න පුළුවන් වෙයි මේක පිටිපස්සේ ඉන්න චරිත. සහ මම බොහොම ආදරෙන් අරියුම් කරනවා ෆියුචර් ලංකා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ෆවුන්ඩේෂන් එක සාර්ථක වෙන්න බලපාපු පළවෙනිම හේතුව තමයි අපි මේක නිර්මාණය කළේ දරුවන්ගේ සංවර්ධනය උදෙසානේ. ඒතර අපි හැමතිස්සෙම කියපු දේ මේක අපිට කරන්න බෑ. හරි අපිට කරන්න පුළුවන් වේදිකාවක් හදලා දෙන එක විතරයි. අවස්ථාවක් නිර්මාණය කරලා දෙන එක විතරයි. එතකොට ඒක සමාජයේ ඉන්න හැම පැතිකඩකම තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකට අදාළ කෙනා ඇවිල්ලා ඒ ඉන්ඩස්ට්‍රි එකේ අනාගත පරම්පරාව ගැන බලා ගන්නවා. රයිට්. ඉතින් ඒ ක්‍රියාවලිය ඇතුලේ සිනමාවට සම්බන්ධ ඕනෑම කෙනෙකුට කැමැත්තක් තියෙනවා නම් මේ වැඩසටහනට දායක වෙන්න ඉතාම ලිංගතුව ආරාධනා කරනවා. ඕනම කෙනෙකුට මේ වැඩසටහන ඇතුලේ ශිෂ්‍යයන්ට උදව් කරන්න පුළුවන්. ඒ අවස්ථාව අපි දෙනවා. දුරකථන අංකය සඳහන් කරන්න මම නැවත වතාවක් සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. කතා කරලා විස්තර දැනගන්න පුළුවන්කමක් තියෙනවා. 070 454 0454 070 කියන දුරකථන අංකයට කතා කරලා තොරතුරු දැනගන්න. කොයි විදිහට සම්බන්ධ වෙන්න ඕන තවත් දැන් මේ දැනගන්නට අවශ්‍ය කරන දේවල් බොහෝමයක් තියෙනවනේ දෙයක් පටන් ගන්නකොට නේද? ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබට වැදගත් වෙවි කියලා හිතන නිසා දුරකථන අංකය මතක් කළේ ආයෙමත් වතාවක්. දැන් එහෙමනම් දුරකථන අංකයක් දැන් ජයනි මතක් කරා. ඒක නිසා විදුහල්පතිවරයෙකුට ගුරුවරයෙකුට දෙමව්පියන්ට ඕනනම් දරුවෙකුට කතා බහ කරලා මේ හා සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ කෙටි චිත්‍රපට තරඟාවලියක් පිළිබඳව ලංකාවෙන් ජාත්‍යන්තර තලයට පවා යන්නට පුළුවන්කම තිබෙන. ඒ විතරක් නෙමෙයි අර අපේ ඩයන් බදුගේ මහත්මයා කිව්වා වගේ මේ වගේ ශ්‍රේෂ්ඨයක මේ වගේ අත්දැකීම් ලබා ගැනීම තුළ Taman යන පාත් එක මොකක් වුණත් මාර්ගය මොකක් වුණත් ලෝය කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගුරුවරයෙක් වෙන්න පුළුවන්, කතිකාචාර්යවරයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ඕනෑම ශේෂ්ත්‍රයක වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. කොයි පැත්තට ගියත් Tamanට ගන්න පුළුවන් දේවල් ගොඩාක් මේ පාසල් අධ්‍යාපන කාලය තුලදී ගන්න පුළුවන් හොඳ තැනකට මේ අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මේ කියන කාරණාත් එක්ක කොහොමද ඔබතුමාට ලැබෙන සහයෝගය අනික් ආයතනවලින් සමාජය තුලින් මොන වගේ ප්‍රතිචාරද විශේෂයෙන්ම පාසල් මට්ටමින් විදුහල්පතිවරුන් වගේ මේ වෙනකොට යම් මට්ටමකට කතා බහ කරගෙන නැතිනේ. ඔව් දැන් මම කියනෝනේ අපි දිගටම අපි මේ ෆිල්ම් කම්පිටිෂන් එක නෙමෙයි අපේ සමස්ත ක්‍රියාවලිය ඇතුළෙම විශේෂයෙන්ම පාසල්වල විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ ශිෂ්‍යයන් මේ ක්‍රියාවලියට එකතු වෙන්න සහ උන් දක්වපු දායකත්වය අතිවිශිෂ්ටයි. සහ අමතක කරන්න බෑ මේ උසස් අධ්‍යාපන ආයතන. ඇත්තටම ඒගොල්ලෝ මේ ක්‍රියාවලියට විතරක් නෙමෙයි මේ සමස්තය ඇතුළෙම දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීලා දරුවන්ට සමහර රිසෝස් පර්සන්ස්ලා ගෙනල්ලා දීලා ලොකු වැඩ කොටසක් මේ ක්‍රියාවලිය ඇතුළේ කරා. ඒ නිසා ඒ සහයෝගය අතිවිශිෂ්ටයි. සහ අපි මම තව පොඩි උදාහරණයක් දෙන්නම් මේකට අදාළ කරලා අපි බලාපොරොත්තු වෙනවා මේකේ ජයග්‍රහණය කරන ශිෂ්‍යයාට එයාගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නත්. ඒක කෙටි චිත්‍රපටයෙන් එහා ගියපු එකක්. කෙටි චිත්‍රපටයෙන් එහා ගියපු එකක් තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඒදී අපි ක්‍රියාත්මක කරනවා. හොඳ අවස්ථාවක් නිර්මාණය වෙන්නේ. අනිවාර්යෙන් අපේ සුබපැතුම්. මොකද ඒ වගේ අදහසක් හරි මේ විදිහට ඇවිදilla ඒ වගේ දෙයක් සමාජගත කරන්න පුළුවන්කම ලැබෙනවා කියන්නේ චිත්‍රපටයක් කරනවා කියන එක සමහර විට මේ දැවැන්ත චරිතයක පවා ලොකු සිහිනයක් තවම ඒ වගේ බොහෝ පිරිස් අපිට සමාජය තුළ මුණ ගැහෙනවා. මේ ශ්‍රේෂ්ඨයේ ඉන්නවා, විවිධ ටෙලි නාට්‍ය කරනවා වෙන්න පුළුවන්, වෙනත් දේවල් කරනවා. නමුත් චිත්‍රපටයක් තමයි මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව කියලා ඉන්නේ. පාසල් දරුවෙකුට ඔබ ඒ වගේ අවස්ථාවක් දෙනවා කියන එක ඉතාම වටිනවා. ඒ තාම වටින කාරණාවක්. මම හිතන්නේ එතනදී විශේෂයෙන්ම ඒ ස්කෝප් එක මිස චන්ද්‍රරත්නම්ගේ එතුමාට ඒකේ ගෞරවය යන්න ඕනේ. එතුමාට මේ අවස්ථාව තියෙන්නේ, අවශ්‍යතාවය තියෙන්නේ මූලිකව. හොඳම කෙනා තෝරගෙන දිනවා කියන එකට ඊට වඩා මොනවද කතා කරන්න තියෙන්නේ. ඔය බලාපොරොත්තු ගැන කතා කරනකොට තරංග මේ අපි සාමාන්‍යයෙන් මේ දැන් ක්‍රිකට් ගැන වැඩිපුර මේ කතා වෙච්ච නිසා මට මතක් වුණේ මේ පාසල් කාලයේදී බොහෝ දෙනෙක් හම්බ වෙන පුංචි විවේකයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචි ඉඩකඩක් වෙන්න පුළුවන්. හැම
එකක්ම මේ ක්‍රිකට් සඳහා අවශ්‍ය කරන ක්‍රීඩා පිටියක් බවට තමයි පත් කරගන්නේ. හැබැයි එහෙම පටන් අරගෙන ජාත්‍යන්තරයේ දිනපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕන තරම් ඉන්නවා. මම හිතන්නේ මේ ලැබිච්ච අවස්ථාවත් කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් පුංචි තැනකින් පටන් ගන්න. Tamanගේ අතේ තියෙන ජංගම දුරකථනයෙන් මෙන්න පුළුවන්කම තියෙනවා. අපි දකින ඕන තරම් සමාජ මාධ්‍ය තුළ දකින මේ කට්ටියට හැමෝටම දකින්න පුළුවන් රූපරාමු තියෙන ඕන තරම්. ඒ අයගේ දකින්න කැමරා කාශය ඒ හැමෝම ටිකෙන් ටික සංවර්ධනය වෙන්න ඕනේ. සංවර්ධනය විය යුතු නියම තැන දරුවෙකුට හොයාගන්න මෙතන හොඳ පිටිවහලක් වේවි නේද? ඔව් එහෙම තැනක් වෙයි. දැන් මම මේ ප්‍රශ්නේ ඔබට අහන්නේ ඔබගෙන් අහන්නේ ඩයන් මහත්මයා මේ යම් යම් සීමාවල් ඇති මේ ප්‍රශ්නෙට උත්තර දීමේදී තාම මේක ආරම්භ නොකරපු නිසා දැන් මේකට එන කෙනෙකුට මොන වගේ දේවල්ද දැනුවත් වෙලා තියෙන්න ඕන කියන කාරණාව සාමාන්‍යයෙන් මොන වගේ කැමරාද භාවිතා කරන්න පුළුවන් අර කිව්වා වගේ දුරකථනයෙන් වගේ මේ දේ කරන්න පුළුවන්ද එහෙම නැත්නම් මේකේ සාමාන්‍ය ඩියුරේෂන් කාල සීමාව කොයි වගේද කියන දේවල් නිර්ණායකයන් මොනවද මේක තාම හරියටම තීරණය කළා තාම එලි දක්වලා නැත්නම් යම් සීමාවක් තුල ඉඳගෙන උත්තරයක් දෙනවා. මම කියන්නේ නෑ උතුන අපි ටෙක්නිකල් බ්‍රීෆින්ග් එකක් වෙනම ලෑස්ති කරන මේ ශිෂ්‍යයන්ට ඒගොල්ලන්ට ඒක නොබෝ කාලෙකින් ලබා ගන්න පුළුවන්. ඔයා කියපු කතන්දරය ඇතුලේ මේ quality of the camera වගේ දේවල් අපි පුළුවන් තරම් ලිහිල් කරනවා. හේතුව ඒක දැන් මේක අපි මේ සාකච්ඡාව අපි ඇත්ත ලොන්ච් කරන්නත් කලින් ටිකක් දුර බැහැර පාසලක ගුරුවරයෙක් කතා කරලා අපේ කෝඩිනේටර් කෙනෙක්ට කියලා තිබ්බා මේ ඒගොල්ලන්ගේ දරුවෝ කැමතියි මේකට සම්බන්ධ වෙන්න. හැබැයි අපි ගාව තියෙන හරිම මේ අර පරණ ජෙනරේෂන් වල ස්මාර්ට්ෆෝන්ස් ඉතින් ඒ නිසා කැමරා ක්වලිටි එක වගේ දේවල් නැහැ කියලා. ඒකට අපි උත්සාහ කරනවා සමහර තැන්වලදී ඒවා කම්ප්‍රොමයිස් කරන්න මේ අවස්ථාව හැමෝටම සාධාරණව දෙන්න. නැත්නම් කෙනෙකුට කවුරෙක් ළමයෙක් නිකන් අපි තිබුණේ ප්‍රොෆෙෂනල් කැමරා එකක් පාවිච්චි කරලා මේකට සම්බන්ධ වෙන තව දරුවෙක් බේසික් මොබයිල් එකකින් මේක ෂූට් කරන. ඉතින් ඒ හැමෝටම අසාධාරණයක් නොවන විදිහට අපි උපරිම උත්සාහ කරනවා තරංගාවලිය පවත්වා ගන්න. සහ අර ඔබතුමී කියපු කතාවට මම 100%ක් එකඟයි. අපි පුළුවන් තරම් අර පොඩි කාලෙම ළමයාට දෙන්න ඕනේ ටෙස්ටිං බෙඩ් එක. දැන් අපි හැමෝම ක්‍රිකට් ගහන්න try කරලා තියෙනවානේ. ටික කාලයක් ගියාම පේන කවදාකවත් මේකෙන් අනාගතයක් අපිට නැහැ කියලා. ඒක අපි ලොකු වෙලා දැන් ක්‍රිකට් ගහන්න try කරලා තැන් තැන් වලට දඟලන්නේ නැහැනේ බොරුවට. ඒතර එහෙම වුණොත් අනාගතයේදී අර රංගපාන්න බැරි අය ලොකු වෙලා රංගපාන්න උත්සාහ කරන ඒවත් නැති වෙයි. එහෙම ප්‍රශ්න ගොඩාක් පොඩි කාලේදී මේක අඳුරගනී. තව ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා. හැබැයි දැනගන්න ඕනේ දැන් අගෝස්තු මාසේ 10 වෙනිදා වෙනකොට මං හිතන්නේ ඔය ප්‍රශ්න හැම එකකටම හොඳම පිළිතුරු ටික ලැබෙවි. සමාජ මාධ්‍ය ඔස්සේ වෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි කලින් කියපු දුරකථන අංකයට වෙන්න පුළුවන්කම තියෙනවා. කතා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ නිෂ්පාදකතුමී කියනවා අපිට තියෙන කාලේ දැන් අවසන් වෙගෙන යන්නේ කියලා. ඒක නිසා අපිට දැන් කතා බහ කරගන්න බැරි වුණ තාමත් හිතේ තියෙන අපේ හිතවතුන් වෙනුවෙන් කියන්න බැරි වෙච්ච මොන හරි දෙයක් තියෙනවා නම් කියන්න විනාඩියක් එකමාරක් ගන්න පුළුවන්. ඉතාම සතුටුයි. බොහොමත් ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂ නිෂ්පාදකතුමියටත් ඔබ දෙපළටත් පැයක් ඇතුළත අපිට කතා කරන්න පුළුවන් ලොකු ස්කෝප් එකක් විතර අපි කතා කරා. ඒක ගැන ඉතාමත් සතුටුයි. විශේෂයෙන් කියන්න තියෙන්නේ මේ වැඩසටහනට අනුග්‍රහය දක්වපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මට නම් වශයෙන් කියන්න බෑ මේ ඉන්න පිරිස වැඩි හින්දා. නමුත් හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. සහ මේ වැඩසටහන බලන විශේෂ ආරාධනයක් කරමු. විවෘත ආරාධනයක් කරමු. හැමෝටම බොහොම ලෙන්ගතු කමින් ආදරෙන් ආරාධනා කරනවා මේ වැඩසටහන ඔබේ. ඉතින් සම්බන්ධ වෙලා තමන්ට ගන්න පුළුවන් උපරිම දේ ලබා ගන්න. හොඳයි. අපි මේ කතා බහ කරේ ඔව් දුරකථන අංකයක් තියෙනවා. අපි පොඩ්ඩක් මතක් කරොත් මේ වටි බලාගෙන ඉන්න කෙනෙකුට. ඔව් 070 454 454 කියන දුරකථන අංකයට කතා කරන්න විස්තර දැනගන්න පුළුවන්කමක් ඔබට තියෙනවා. අපිට අනාගතයේ සමහර විට දවසක සතුටු වෙන්න පුළුවන් වෙයි. අපි දෙන්නටත් සතුටු වෙන්න පුළුවන් වෙයි. මේ වැඩසටහනට සම්බන්ධ වුණු අනිත් අපේ හිතවතුන්ට සතුටු වෙන්න පුළුවන්කම ලැබෙයි. සමහර විට මේ තරංගාවලියට ආපු කෙනෙක් චන්දම් රත්නම් මහත්මයා වගේ චරිතයක් ලංකාවෙන් බිහි වෙයිද කියලා අපි දන්නේ නැහැ නේද? ඉතින් ඒ වගේ අවස්ථාවකුත් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේදී මේ වටිනා කතා බහ සමාජගත කරන්නට අපිත් එක්ක අත්වල බඳගත්ත EduOne සහ ෆියුචර් ලංකා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂ ඩයන් බදුගේ මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.